හොඳයි අපි මේකේ තුන්වෙනි ඔපරේටින් සිස්ටම් කියන මාතෘකාවේ තුන්වෙනි චැප්ටර් එක තමයි පටන් ගත්තේ. පුතේ ඔයගොල්ලන් මතක තියාගන්න අපිට දැන් මේ කොවිඩ් කාලේදී YouTube එක හරහා උගන්වන කිසිම දෙයක් මම නැවත ක්ලාසස් පටන් ගත්තට පස්සේ කොවිඩ් වලින් පස්සේ උගන්වන්න සූදානම් නැහැ. අපිට උගන්වන්න බෑ, කාලය නැහැ. ඒක නිසා කරුණා කරලා ටියුට් එක අරගෙන ඔයාලා ගෙදර ඉඳන් මේ වැඩ කොටස කරන්න, කාලය නාස්ති කරගන්න නැතුව 3-4 පාරක් හරි මේ වීඩියෝ එක ප්ලේ කරගන්න. හොඳයි. අපි යන් විවිධ මෙහෙයුම් පද්ධති කියන කාරණාවට. ඉතින් ලෝකයේ විවිධ පරිගණක සඳහා අපි විවිධ මෙහෙයුම් පද්ධති පාවිච්චි කරනවා. අපේ ගෙදර තියෙන කම්පියුටර් එකේ, ක්ලාස් එකේ තියෙන කම්පියුටර්ස් වල, ඔයාලගේ ගෙවල් වල තියෙන කම්පියුටර්ස් වල අපි ගොඩාක් ඒවල තියෙන Windows මෙහෙයුම් පද්ධතිය. හැබැයි ලෝකේ තියෙන හැම පරිගණකයකම තියෙන Windows මෙහෙයුම් පද්ධතිය නෙමෙයි. හැම ඩිවයිස් එකකම තියෙන Windows මෙහෙයුම් පද්ධතිය නෙමෙයි. ලෝකේ විවිධ වර්ගයේ පරිගණක පද්ධති සඳහා විවිධ වර්ගයේ මෙහෙයුම් පද්ධති තමයි පාවිච්චි වෙන්නේ. එහෙනම් මේ Windows කියන මෙහෙයුම් පද්ධතිය කියන්නේ මොකක්ද? ඒ අතර තියෙන එක ඔපරේටින් සිස්ටම් එකක් තමයි ලෝකේ පාවිච්චි වෙන්න වැඩියෙන්ම ජනප්‍රිය වෙච්ච ඔපරේටින් සිස්ටම් එක තමයි Windows ඔපරේටින් සිස්ටම් එක. මේ Windows ඔපරේටින් සිස්ටම් එක නිර්මාණය කරන්නේ Microsoft කියන සමාගම. ඔබ දන්නවා ලෝකේ බිලියනපතියන් අතර මුල් ස්ථානයේ හිටපු කීප දෙනා අතර හිටපු බිල් ගේට්ස් කියන මහත්තයාට තමයි මේ කම්පැනි එක අයිති. එතුමා තමයි මේකේ නිර්මාතෘවරයා. එතුමාට තමයි මේකේ අයිතිය තියෙන්නේ. ඒතර මෙන්න මේ Microsoft සමාගමෙන් නිර්මාණය කරලා ලෝකෙට දායාද කරපු OS එක තමයි Windows කියලා කියන්නේ. අපිත් අද ලංකාවෙත් ගොඩාක්ම ජනප්‍රිය මේ Windows කියන මෙහෙයුම් පද්ධතිය. හැබැයි මේක අපිට නොමිලේ දෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ OS එක software එක CD එකකට එහෙම නැත්නම් අපිට ඉන්ටර්නෙට් එක හරහා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලයිසන් එකක් ගන්න ඕන. ඒ කියන්නේ අපි සල්ලි දීලා ගන්න ඕන software එකක්. ඉතින් අපේ රටේ සල්ලි නැති නිසා හැමෝටම මේක ගන්න අපි කරන්නේ මොකද්ද? මේකේ කොපි එකක්. කොපි එකක් අරන් පාවිච්චි කරනවා හොරෙන්. නේද? එහෙම තමයි අපේ කම්පියුටර්ස් වලත් තියෙන්නේ. නේද? අපි හැමෝම අපේ රටවල් ටිකක් ඉතින් අපිට මේක දරන්න බැරි 25000ක් විතර වගේ ගෙවන්න වෙනවා. එහෙම නැතුව ගන්නවා නම් ඒක නිසා අපි කරන්නේ කොපියක් අරන් තමයි පාවිච්චි කරන්නේ. අපි මේකට හුරු වෙලා තියෙන නිසා අපි දන්නෙත් නෑ, අපි හිතන්නෙත් නෑ මේක කොපි එකක් කියලා. හරි. එහෙම නැත්තම් ලෝකයේ අනිත් රටවල් විශේෂයෙන් යුරෝපීය රටවල් හැම රටක්ම මේ software එක සල්ලි දීලා ගන්න ඕනි Microsoft සමාගමෙන්. එතකොට තමයි යාලට මේ සමාගම පවත්වන්න යන්න මුදල් හම්බෙන්නේ. ඒ විදිහට තමයි ලෝකේ මුල් ස්ථානවලට ඒ ආයතනේ එන්නේ. ඉතින් අපි සල්ලි දීලා ගන්න ඕන software එකක් විදිහට තමයි මේක නැත්නම් ලයිසන් එකක් සල්ලි දීලා ගන්න ඕන software එකක් විදිහට තමයි මේක සලකන්නේ. සාමාන්‍යයෙන් අවුරුද්දකට ලයිසන් කරන්න ඕනි software එකක්. ඊළඟට මේකේ මේ විවිධ version ආවා. version එකක් කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මේ මුලින්ම ආපු Windows කියන මෙහෙයුම් පද්ධතිය නෙමෙයි අද තියෙන්නේ. මේක විවිධ සංස්කරණ develop කර තාක්ෂණය උසස් කර හැකියාවන් වර්ධනය කර අපේ විවිධ වූ අවශ්‍යතාවයන් අඳුරගෙන ඒ සඳහා සූදානම් කරමින් develop කරලා එක versions ආවා. Windows මුලින්ම එන්නේ 3.1, ඊළඟට Windows 95, Windows 98, Windows 2000, Windows Me, Windows XP, Windows 7, Windows 8, Windows 10 මේක අදින් නවතින්නේ. ලබන අවුරුද්දේනොට තව එකක්. මේ විදිහට සංස්කරණ develop කර අරගෙන ඇවිල්ලා තිනවා. හරි, කොහොමුණත් අපි මේක සල්ලි දීලා ගන්න ඕන මෙහෙයුම් පද්ධතියක්. ලෝකේ වඩාත් ජනප්‍රියම මෙහෙයුම් පද්ධතිය. හොඳයි. අපි ඊළඟට එමු ඊළඟ ස්ලයිඩ් එකට. Mac මෙහෙයුම් පද්ධතිය. මේ Mac මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරලා තින්නේ Apple සමාගමේ. මේකත් අර වගේම සල්ලි දීලා ගන්න ඕන එකක්. ඒ වගේම මේකේ තව විශේෂත්වයක් තියෙනවා. මේක පාවිච්චි කරන්නත් පුළුවන් Apple සමාගමේ device වල. නැත්නම් Apple සමාගමෙන් හදන Apple Macintosh කියන පරිගණක සඳහා පමණයි මේ පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම්
ඒකටම අනන්‍ය වෙච්ච මෙහෙයුම් පද්ධතියක්. ගොඩක් ලෝකේ මේකත් ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියක්. ඒ වගේම වෛරස් වලින් ෆ්‍රී කියලා කියනවා. මේ software එකත් සල්ලි දීලා තමයි ගන්න ඕනි, නැත්නම් license software එක. The Mac operating system, which was developed by Apple Incorporation, is called Apple Macintosh. This operating system is also a proprietary software which requires a payment for a license. However, this operating system can only be installed on Apple computers, which are manufactured by Apple Incorporation. හරි. එහෙනම් Apple සමාගමෙන් අපි සල්ලි දීලා මිලදී ගන්න ඕනි software එකක් විදිහට තමයි මේ Mac මෙහෙයුම් පද්ධතිය නැත්නම් operating system එක සලකන්නේ. හොඳයි, අපි ඊළඟ මෙහෙයුම් පද්ධතියට එමු. Android OS එක නැත්නම් Android මෙහෙයුම් පද්ධතිය. හරි, මොකද්ද මේ Android කියලා කියන්නේ? අද අපි වර්තමානයේ පාවිච්චි කරන mobile devices, smartphone, tab වගේ mobile devices සම්පූර්ණයෙන්ම 90% විතර පාවිච්චි කරන්නේ මේ Android මෙහෙයුම් පද්ධතිය. මේක Google සමාගමේ වර්තමානයේ වෙද්දී ගොඩාක් ජනප්‍රිය වෙමින් පවතින සමාගමක්. ගොඩාක් පහසුකම් අපිට ලබලා දීලා තියෙන සමාගමක්. ඔබ දන්නවා Google Map එක. ඒතර මෙන්න මේ වගේ Google search engines, ඊළඟට web browser එක. ඒතර මෙන්න මේ විදිහට ගොඩාක් facilities ලෝකෙට දායාද කරපු කම්පැනි එකක් තමයි Google එක. Google එකෙන් තමයි මේ දැන්ට අවුරුදු 10කට විතර ප්‍රථම තමයි මේ OS එක අඳුන්වලා දෙන්නේ. Android එක ගොඩක් ජනප්‍රියයි mobile device එක. ඔබේත් මගේත් මේ mobile phones ගොඩක් mobile phones වල install කරලා තියෙන්නේ මේ Android මෙහෙයුම් පද්ධතිය. Android operating system is developed by Google. This is mainly used for the mobile devices. This is also a free and open source software. හරි. මේක free and open source software එකක් විදිහට තමයි සලකන්නේ. අපි ඊළඟ මෙහෙයුම් පද්ධතියේදී කතා කරමු මොකද්ද මේ free සහ open source කියලා කියන්නේ කියලා. හොඳයි. අපි බලමු මොකද්ද මේ Ubuntu මෙහෙයුම් පද්ධතිය. Linux මෙහෙයුම් පද්ධතිය පාදක කරගනිමින් Ubuntu මෙහෙයුම් පද්ධතිය නිපදවා ඇත. මෙම මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාගත හැක විවෘත මෙහෙයුම් පද්ධතියක් ලෙස හැඳින්වෙන මෙය www.ubuntu.com/download වෙබ් අඩවිය මගින් බාගත කර හැක. Ubuntu has been developed based on Linux operating system. This operating system is available free of charge. Hence, it is called a free and open source software. We can download Ubuntu free from the URL is www.ubuntu.com. Right. තාම වැදගත් කාරණා දෙකක් මෙතනදී කියනවා. මේ Ubuntu කියන මෙහෙයුම් පද්ධතිය හදලා තියෙන්නේ Linux කියන kernel එක පදනම් කරගෙන. නැත්නම් Linux කියන OS එක base කරලා. මේ Linux කියන සමාගම නැත්නම් Linux හැදෙන්නේ ලෝකේ Microsoft වගේ සමාගම් සල්ලි දීලා තමන්ගේ ලයිසන් එක විකුණලා සල්ලි හම්බ කරනකොට එහෙම මිලදී ගැනීමේ හැකියාවක් නැති ලංකාව, ඉන්දියාව වගේ මේ දියුණු වෙමින් පවතින ආර්ථිකයන් තීන මුල් කාලේ තිබිච්ච රටවලට මේක සල්ලි දීලා ගන්න බෑ. ඒක නිසා එයාලා මේ OS එකක් හැදුවා ඒ වගේ රටවලට පාවිච්චි කරන්න නොමිලේ ලයිසන් එකක් ගන්න ඕනේ නැහැ. ලයිසන් එක ෆ්‍රී දෙන්නේ. ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ෆ්‍රී මේක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. අවුරුද්දෙන් අවුරුද්දට ගෙවන්න ඕනේ. මේ වගේ මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරා. මේක තමයි Ubuntu කියලා කියන්නේ. මේ එක කාරණයක්. ඊළඟට වැදගත් අනිත් කාරණය තමයි අපේ රටවලට ගැළපෙන විදිහට මේක එඩිට් කරගන්න පුළුවන්. source code දෙනවා. මේකේ source program එක නැත්නම් source code දෙනවා අපේ රටේ ඉන්න computer programmers ලට, system developers ලට මේක අරගෙන source code එක අරන් අපේ භාෂාවට හරවගෙන අපේ භාෂාවෙන් වැඩ කරන්න පුළුවන් විදිහට අපේ විවිධ වූ අවශ්‍යතා අපේ සංස්කෘතියට ගැළපෙන විදිහට මේ operating system එක develop කරන්න පුළුවන්. මේක තමයි මේකේ තියෙන වැදගත්ම කාරණා දෙක. එකක් license එක නොමිලේ හම්බ වෙනවා, නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි කාරණාව තමයි නොමිලේ මේ
OS එක වැඩි දියුණු කරන්න අපිට අවස්ථාව ලබා දීලා තියෙනවා. රයිට්. මෙතන මේක ලෝකෙට තියෙන සම්පතක් විදියට තමයි මම සලකන්නේ. හරි. අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. ඊළඟ ස්ලයිඩ් එකේදී තියෙන්නේ හන්තාන Linux මෙහෙයුම් පද්ධතිය. මේකත් Linux ලගේ අපි අරගෙන ඩෙවලොප් කරපු මෙහෙයුම් පද්ධතියක්. www.hantana.org කියන වෙබ්සයිට් එක හරහා මේක ඩවුන්ලෝඩ් කරලා අපිට use කරන්න පුළුවන්. This operating system is developed based on a Linux operating system and can be downloaded free of charge. URL is www.hantana.org. right. හරි. අපි ඊළඟ අනුමාත්‍රකාවකට එනවා. මෙහෙයුම් පද්ධති වර්ගීකරණය. හරි. මං කිව්වා ලෝකයේ විවිධ වර්ගයේ මෙහෙයුම් පද්ධති තියෙනවා විවිධ වර්ගයේ පරිගණක පද්ධති සඳහා. හරි. මොනවද ඒ කියලා අපි බලමු. මෙහෙයුම් පද්ධතිවල ක්‍රියාකාරීත්වය අනුව ඒවා පහත අයුරින් වර්ගීකරණය කර ඇත. ඒවා කෙටියෙන් පහදන්න. They are categorized as follows by operating system. Explain then briefly. right. මොනවාද මේ වර්ගීකරණය? කොහොමද මේක වර්ග කරලා තියෙන්නේ? හරි. ඒක පරිශීලක මෙහෙයුම් පද්ධති. single user operating system. මොනවාද මේ ඒක පරිශීලක? එක් වරකට එක් පරිශීලකයෙකු සම්බන්ධයෙන් පමණක් සේවා සපයන මෙහෙයුම් පද්ධතියක් ඒක පරිශීලක මෙහෙයුම් පද්ධතියක් වේ. right. මේ තියෙන්නේ ඉතින් අපේ සිංහල භාෂාවේ ටිකක් මේ භාෂාවේ තියෙන වචන පාවිච්චි කරන එක සාමාන්‍යයෙන් අපි මේ කමියුනිකේෂන් වලදී කියන්නේ එක් වෙලා එක වරකට එක්කිනාට මේක යූස් කරන්න පුළුවන්. මේ අපි පාවිච්චි කරන Windows එක. ඊට කලින් තිබුණා DOS කියන OS එක. මේවා single user. අපි කම්පියුටර් ගාවට ගියා කම්පියුටර් ඔන් කරලා අපි එක වෙලාවේ මේ වෙලාවේ මට විතරයි පාවිච්චි කරන්න පුළුවන්. මම නැගිටලා ගියාම තව කෙනෙක්ට පුළුවන්. එක අවස්ථාවකදී එක්කෙනෙකුට විතරයි. එහෙනම් මේ වගේ OS වලට අපි කියනවා single user කියලා. single user operating systems කියලා. The operating system which provides service to one person at one time. It is called single user operating system. හරි. දැන් ටියුට් එකේ ප්‍රශ්න ඇති. ඒ ප්‍රශ්නට අදාළ උත්තරේ මේ වීඩියෝ එකේ තියෙනවා. ඒක නිසා මේක මගේ අරගන්න එපා. අනිවාර්යෙන් ටියුට් එක අරගෙන මේක සම්පූර්ණ කරගන්න. 3-4 පාරක් මේ වීඩියෝ එක ප්ලේ කර කර බලන්න. නැත්නම් පෝස් කර කර ලියා ගන්න. ප්ලේ කර කර බලන්න. ඒක ගොඩක් වැදගත්. හොඳයි. ඊළඟට තියෙනවා මල්ටි යූසර් නැත්නම් බහු පරිශීලක මෙහෙයුම් පද්ධති. මේක කම්පියුටරයක් ගැන නෙමෙයි කියන්නේ කම්පියුටර් සිස්ටම් එකක් ගැන කියන්නේ. කම්පියුටර් සිස්ටම් එකක් ගැන කියන්නේ. ඔබ පටලව ගන්න එපා මේක කම්පියුටරේ 3-4 දෙනෙක් වැඩ කරනවා කියන එක නෙමෙයි මේකේ අදහස. මේකේ අදහස තමයි මේ කම්පියුටර් සිස්ටම් එක ඇතුලේ එක අවස්ථාවකදී කීප දෙනෙක්ට මේකේ සිස්ටම් එකේ වැඩ කරගන්න පුළුවන් බලපෑමකින් තොරව. බොහෝ පරිශීලකයන්ට එකවර පරිගණක යන්ත්‍රයක් වෙත ප්‍රවේශ වී කටයුතු කිරීමට පහසුකම් සපයන මෙහෙයුම් පද්ධති මේ ලෙස හැඳින්වේ. The operating system which allow multiple users to use an system is simultaneously called a multi-user operating system. අපි නෙට්වර්ක් එකක් ඇතුලේ අපි කම්පියුටර්ස් කීපයක් නෙට්වර්ක් කරලා නෙට්වර්ක් එක ඇතුලේ අපි යූස් කරනවා නම් ඒ නෙට්වර්ක් එක අපිට මේ Linux කියන Linux server version එකත් Windows server කියන operating system එකත් මෙන්න මේ multi user කියන OS වලට උදාහරණ විදිහට සලකන්න පුළුවන්. දැන් අපි මේක ප්‍රායෝගික උදාහරණයක් ගත්තොත් ATM machine එක automatic teller machines කියන එක ATM යන්ත්‍රයක්. අපි කාඩ් එක දාලා සල්ලි ගන්නවා. දැන් සල්ලි deposit කරන්නත් පුළුවන්. එතකොට මම ATM යන්ත්‍රයෙන් සල්ලි ගන්නවා නම් හරි නැත්නම් withdraw හරි deposit හරි කරනවා නම් ඒ වෙලාවෙම ලංකාවේ ඕනම තැනක තියෙන තව බ්‍රාන්ච් එකකිනුත් තව ATM එකකට ලොග් වෙලා වෙන කෙනෙක්ටත් වෙන පර්සන් කෙනෙක්ටත් එයාටත් සල්ලි ඩිපොසිට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගන්න පුළුවන්. ඒතර බ්‍රාන්චස් නැත්නම් ATM machines ලංකාවේ 300ක් තියෙනවා නම් 300 දෙනෙක් එකම වෙලාවේ සල්ලි ගන්න දෙනු කරන්න පුළුවන්. තව කෙනෙකුට බලපෑමක් නැතුව. මෙන්න මේ වගේ එකක් තමයි මේ මල්ටි යූසර් කියලා අදහස් කරන්නේ. හොඳයි. අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. බහු කාර්ය මල්ටි ටාස්කින්
මොකද්ද මේ මල්ටි ටාස්කින් කියලා කියන්නේ? මේ මල්ටි ටාස්කින් කියලා කියන්නේ එක වෙලාවේ එක අවස්ථාවේ වැඩ කීපයක් කරන්න පුළුවන්. මිනිස්සුන්ට මේක ටිකක් අමාරුයි. හැබැයි කම්පියුටර්ස් වලට පුළුවන්. කම්පියුටර්ස් වල මේ OS වලට පුළුවන්. දැන් උදාහරණයක් විදියට මට පුළුවන් මොන හරි මම ටියුට් එකක් ටයිප් කරනවා Word එකේ. මට ඕනේ සින්දුවකුත් අහගෙන මේක ටයිප් කරන්න. song එකක් media player එක පාවිච්චි කරලා song එක listen වෙන අතර නැත්නම් song එක play කරලා මම minimize කරලා task bar එකට දානවා. දාලා මොකද කරන්නේ? මම මගේ ලියුම ටයිප් කරගෙන යනවා. එහෙනම් සින්දුවත් background එකෙන් මට ඇහෙනවා. ඒ වගේම මගේ වැඩෙත් නැත්නම් ලියුම ටයිප් කරගන්න එකත් දැන් ડોකියුමන්ට් එකක් ක්‍රියේට් කරගන්න එකක් එහෙම නැත්නම් ගානක් හදාගන්න එකක් එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එක බ්‍රවුස් කරන එකක් මේ වගේ දෙයක් කරන්න පුළුවන්. ඒතර මෙන්න මේ වගේ අපිට එක අවස්ථාවකදී වැඩ කීපයක් කරන්න පුළුවන් කාර්යයන් කීපයක් කරන්න පුළුවන් ෆැසිලිටි එකට අපි කියනවා මල්ටි ටාස්කින් කියලා. මල්ටි ටාස්කින් මේ වගේ ෆැසිලිටි එකක් තියෙන ඔපරේටින් සිස්ටම් එකකට අපි කියනවා මල්ටි ටාස්කින් ඔපරේටින් සිස්ටම් එකක් කියලා කියනවා. The operating system which allow to run multiple process at the same time is called a multitasking operating systems. මොනවාද මේ අපි පාවිච්චි කරන Windows 7 එක, Windows 8 එක, Ubuntu එක, Mac OS එක. ඒතර මෙන්න මේ වගේ OS වලින් අපිට මේ එක වෙලාවේ වැඩ කීපයක් කරගන්න පුළුවන්. හොඳයි අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. ඊළඟට තව කැටගරි එකක් තියෙනවා රියල් ටයිම් නැත්නම් තත්ත්‍ය කාල මෙහෙයුම් පද්ධති. මොනවාද මේ රියල් ටයිම් OS කියලා කියන්නේ? ඒ කියන්නේ අපි කමාන්ඩ් එකක් දුන්නම ඒ වෙලාවෙම රිසල්ට් එකක් එනවා. දැන් අපි උදාහරණයක් විදිහට ATM මැෂින් එකකින් පාස්වර්ඩ් එක ගහලා අපි මුදලක් ටයිප් කරලා පාස්වර්ඩ් එක දීලා එන්ටර් කරාම අපිට කැෂ් ටික ඒ වෙලාවෙම එළියට එනවා ගන්න පුළුවන්. අන්න ඒ වගේ රිසල්ට් එක ෂණිකව ඒ අවස්ථාවේදීම OS එකකින් දෙනවා නම් අපි ඒවට කියනවා රියල් ටයිම් ඔපරේටිං සිස්ටම්ස් කියලා කියනවා. These are the operating system which give the output in real time without any observable delays. Delay එකක් නෑ. කාල පමාවක් නෑ. ප්‍රමාදයක් නෑ. අපිට ඒව ෂණිකවම දෙනවා රිසල්ට් එක. ආදානය ලබා දුන් විගසම කිසිදු ප්‍රමාදයකින් තොරව ප්‍රතිචාර දක්වන මෙහෙයුම් පද්ධති. අපි මේ real time operating systems විදියට සලකනවා. හරි. ඊළඟට තියෙන්නේ services of the operating systems එකක් ගොඩාක් වැදගත් ක්‍රියාවලියක් OS එකක තියෙන වැදගත්ම ක්‍රියාවලිය. ඉතින් අපි මේක ඊළඟ chapter එකකින් කතා කරමු. එහෙනම් හැමෝටම සුබ දවසක්. ඒ වගේම පරිස්සමෙන් ඉන්න. බොහොම ස්තුතියි.